නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දුක්ඛානුපස්සනං භාවෙන්තු සුඛං සංඥාං පජහති තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය වෙනස් කරගන්න ඕනේ, අපේ චින්තන රටාව වෙනස් කරගන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපි නිබඳව නිරතුරුව මතක් කරනවා. අපිට මේ ලෝකය දැනෙන විදිහ, අපිට මේ ලෝකය වැටහෙන විදිහ, අපිට මේ ලෝකය පිළිබඳව සංඥා ඇති වෙන ආකාරය වෙනස් වෙන්න ඕනේ. නිවැරදි ආකාරයට, ඇත්ත తত্ত্বය පසක් වෙන විදිහට. එහෙම නොවුනොත් ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. එහෙම කරගන්න බැරි වුණොත් ඒකට කියනවා සංඥා විපල්ලාසය කියලා. ඉතින් මෙන්න මේ සංඥා විපල්ලාසයක් සිද්ධ නොවන ආකාරයට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ චින්තනය ඒ සංඥා විපල්ලාසයෙන් අයින් කරගන්න ඕනේ. මොකද යම් දෙයක් ගැන වැරදි විදිහට අපි හඳුනා ගන්නවා නම්, තේරුම් ගන්නවා නම්, සංඥාව කියන්නේ හඳුනා ගැනීම. එතකොට හඳුනා ගන්නවා නම් වැරදි විදිහට අපි ඒ වැරදි විදිහට තමයි වැඩ කරන්නේ. හොඳ කෙනෙක් නරක කෙනෙක් විදිහට හඳුනාගත්තොත් අපි ප්‍රතිචාර දක්වන්නේ නරක කෙනෙකුට ප්‍රතිචාර දක්වන විදිහට. නරක කෙනෙක් හොඳ කෙනෙක් විදිහට හඳුනාගත්තොත් ඒ නරක කෙනාට ප්‍රතිචාර දක්වන්නේ හොඳ කෙනෙකුට ප්‍රතිචාර දක්වන විදිහට. එතකොට අපිට ගොඩාක් වරදිනවා. මොකද සැබෑ తත්වය තේරුම් ගත්තේ නැත්නම් යමක අපේ හිතට සැබෑ తත්වය හඳුනා ගන්න බැරි නම් එතන අපි මුලාවට පත්වීමක් තියෙන හින්දා. පංච උපාදානස්කන්ධයේ සැබෑ తත්වය හඳුනා ගැනීම තමයි බොහොම අපහසුම කාරණාව. පංච උපාදානස්කන්ධයේ සැබෑ తත්වය තබා පංච උපාදානස්කන්ධයේ වශයෙන්වත් හඳුනා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාව නැහැ. ඒ තමයි හිතේ තියෙන නොසන්සුන්කම හින්දා ලෝකයේ තියෙන බොහෝ දේවල් කෙරෙහි හඹාගෙන යන හිතක් හැම වෙලෙම නොසන්සුන්, කලබලකාරී, හැමතැනම විසිරෙන, කොහේ හරි තැනක මේක මහා කලබලයක් ඇති කරගත්ත කෙනෙක් අපි දන්නවනේ. මොන හරි දෙයකට මේ තරහ ගිහිල්ලා හරි, ලොකු ආසාවක් ඇති වෙලා හරි, මහා තණ්හාවකින් හරි අපි දන්නවා සමහර තැන්වලදී සමහර අය ලොකු කලබලයක් ඇති කරගන්නවා. ඒ කලබල ඇති කරගත්ත කට්ටිය එහාට දුවනවා, මෙහාට දුවනවා, මහා වේගෙන් අපි හිතමු කාට හරි පහර දෙන්න හිතිලා කියලා හැමතැනම දුව පහර දෙන්න හොයනවා. ඒ වගේ තමයි අපේ සිත ගැන මොහොතකට අපි හිතුවොත් එහෙම අපේ හිත මහා කලබලයකින් වාසය කරන්නේ. මොකක්ද කලබලේ? එයා කැමති දේවල් අරමුණු කරගන්න මේ ඇහැ භාවිතා කරගෙන කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒවා භාවිතා කරගෙන එයා කැමති දේවල් නැවත අහන්න, නැවත දකින්න, නැවත විඳින්න ලොකු උත්සාහයක් ගන්නවා. ලොකු කලබලයකින් හිතේ ස්වභාවය දිහාවට අපිට හැරිලා බලන්න පුළුවන් වුණත් අපේ පින්නදී මේ කලබලය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ කලබලයත් එක්ක එහෙම ගොඩාක් කලබලකාරී පුද්ගලයෙකුට කියලා අපිට වැඩක් ගන්න පුළුවන් කමක් නැහැනේ. අපිට කියන්න පුළුවන් කමක් නැහැ මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා. එයා කලබලයි නම් ඒ වැඩේ කරන්න බෑ. අන්න ඒ වගේ මේ හිත බොහෝම කලබල වෙලා තියෙන හින්දා පංචකාම සම්පත්තීන් කෙරෙහි තමයි මේ කලබලය තියෙන්නේ. එයාට හරියට නිකන් කවුරු හරි පිරිසක් හිංසා කරනවා වගේ. හරි, කවුරු හරි කෙනෙකුට කවුරු හරි පිරිසක් හිංසා කරනකොට ඒ හිංසාව හින්දා මොකද වෙන්නේ? එයා ඒ හිංසාවෙන් අත මිදින්න දඟලනවා. ඒ වගේ තමයි අපේ හිතට දුක් වේදනා ඇති වෙනවා. අහවල් දේ දැක්කේ නැහැ, අහවල් දේ ඇහුවේ නැහැ, අහවල් දේ විඳ නැහැ කියලා හිතට දුක් වේදනා ඇති වෙනකොට මේ හිත කැමති නැහැ ඒ දුක් වේදනාත් එක්ක ඉන්න. ඒකෙන්ද හැම වෙලේම එයා සැප වේදනා හඹාගෙන යනවා. ඉතින් එයාට සැප වේදනා විදිහට දැනෙන්නේ දුක් වේදනා තියෙන තැම්ම නම් අන්න ඒ සංඥා විපල්ලාසයේ හින්දා දුක් සහිත තැන් සැපයි කියලා හිතාගෙන එයා නැවත ගිහිල්ලා ඒ තැන්වලම රිංගා ගන්නවා. ඒකෙන් එයාට සිද්ධ වෙන්නේ නැවත දුකටපත් වෙන්න. පින්වන්ත අය තමන්ගේ හිතෙන් අහලා බලන්න
සැපයි කියලා හඹාගෙන ගිය තැන් හින්දා දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියලා. එහෙම තියෙනවා නම් යම් හේයකින් එතන වැරදීමක් තියෙනවා. සැපයි කියලා හඹාගෙන ගිහිලා සැපයි කියලා මේක තමයි සැපය කියලා දැඩි අදහසකින් වේගවත් ගමනක යෙදිච්ච අපේ මේ සිත අවසානයේ දුකටපත් වුණා නම් වැරදීමක් ඇතුව ගිහිල්ලාද නැද්ද කියලා අපිටම තීරණය කරගන්න පුළුවන්. ඒ තීරණය ගන්නවක්වත් අපි ගැන නිවැරදි විනිශ්චයකට එන්නේ නැහැ. ඒකින්ද නැවත වාරයක් අපි කරන්නේ මොකක්ද? ඒ වගේ තැම්ම හඹාගෙන යනවා. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා කියමනක් තියෙනවා. අන්න ඒ වගේ තමයි වෙන්නේ. හැමදාම වැඩියෙන් වෙනදට වැඩිය සැපෙන් ජීවත් වෙන්න, වෙනදට වැඩිය හොඳින් ජීවත් වෙන්න, වෙනදට වැඩිය මෙන්න මේ පැත්තෙන් මට මේ පංච උපාදානස්කන්ධයෙන් ලොකු ලාභයක් ලැබේවි කියලා හිතාගෙන අපි මේක හඹාගෙන යනවා. නමුත් අන්තිමට ලැබිච්ච දෙයක් නැහැ. සැනසීමක් නැහැ. පිළිසරණක් නැහැ. එක දිගට පැවැත්මක් නැහැ. ඒවා හින්දා ලොකු පීඩනයකට පත් වෙනවා ජීවිතයේ අවසානයේදී මරණාසන්න කාලය වෙනකොට දැඩි තණ්හාවකින් පෙළෙනවා. මට මේ දේවල් ඕනේ කියලා. ඒ තණ්හාව හේතුවෙන්ම නැවත භවයක් සකස් වෙනවා. නැවත උපදිනවා. හැබැයි ඒ උපදින්නේ තණ්හාව තියෙන හින්දා නැවත ඉපදුනා නම් නැවත ඇහැක් කනක් නාසයක් දිව ශරීරයක් එක්ක ඉතින් හැදිලා ඉතින් ඔහෙ ඉන්න බැරිය කියලා කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. නමුත් හැබැයි උපදින්නේ තමන් කරගෙන තියෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතුවෙන් ඒ කෙනාට ගැලපෙන ආකාරයට ඒ අවස්ථාවක් ලැබුණොත් ඒ තැන්වල දුක් සහිතව ඒ දුක් ප්‍රමාණය රඳා පවතිනවා. සමහර විට ප්‍රේතෙක් භූතයෙක් මලයක් එක්කලා උපදින්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. තිරිසන් සතෙක් වෙලා උපදින්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. නිරේ උපදින්න තියෙන ඉඩ කඩකුත් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව මතක් වෙන්නේවත් නැහැ. මේ කෙලෙස් වලින් පීඩිත වෙච්ච කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම වැහිලා ගිය හිතක් තියෙන කෙනෙකුට කරන කියන වෙලාවට වක්වත් මේ කරන දේවල් හින්දා මට මහා අනර්ථයක් වෙනවා කියලා මතක් වෙන්නේවත් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයකට අපේ හිත පත් වෙලා තියෙනවා නම් දැන් බලන්න මේ මොහොතේම බලන්න බොහෝ වැරදි කරලා නැතුව ඇති. නමුත් හිත යන්නේ කොහෙද කියලා හරි තැනකටද මේ හිත රිංගන්නේ? ඒවයින් සැනසීමක් තියෙන තැන්වලින්ද සැනසීමක් හොයන්නේ කියලා විමසලා බලන්න ඕනේ. ඉතින් ඒවා කොහොම අතහැරෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. මේ සඳහා පංච උපාදානස්කන්ධයේ සැබෑ තත්ත්වය විමසන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ සැබෑ තත්ත්වය එකක හරියට විමසා ගන්න අපි ටික පුරුදු වෙන්න ඕනේ. ඒකින්ද අද පටන් අපි කොහොමත් අපේ ජීවිතය නිවස තුල ඉඳගෙන මේ වෙසක් පුණ්‍යෝත්සවයේ හින්දා අපි හැමදාම මතක් කරන්නේ නිවස තුල ඉඳගෙන තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න කටයුතු කරගන්න කියලා විශේෂයෙන් මේවා මතක් කරන්න ඕන. භාවනාවට වැඩි කාලයක් යොමු කරන්න. ඒ වගේම මොකද තව දින 7කින් වෙසක් පුණ්‍යෝත්සවය උදා වෙනවා. ගිය වසරේත් අපිට බොහෝ පින් කරගන්න තියෙන අවස්ථා ගිලිහුණා වෙසක් පුණ්‍යෝත්සවයත් එක්ක. මේ වසරෙත් එහෙම වෙමින් තියෙනවා. දැන් වෙසක් මංගල්‍ය කියලා කියන්නේ අපි බොහෝ පින් කරගන්න අවස්ථාවක් වෙන්න ඕන. තුන් ලෝකය සනසවදාලා බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම සහ ඊට අදාළව සිද්ධ වෙන ඒ බෝධිසත්වයන් වහන්සේගේ ඉපදීම වගේම සම්මා සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙන අවස්ථා තුනක් අපිට සංවේගය උපදවා ගන්න පුළුවන්, ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් මහා අවස්ථා තුනක් අපිට ලැබිච්ච අවස්ථාවක් තමයි වෙසක් පුන් පොහෝ දිනය කියලා කියන්නේ. ඉතින් ඒකින්ද එහි තියෙන අර්ථය ඇත්තටම වන්දනාව යන එකවක්වත් බොහෝ වෙනත් ආගමික කටයුතු වලට වඩා බොහෝ සංවේගයක් ඇති කරගෙන සංසාර ජීවිතය තියෙන අනර්ථකාරී වේදනාකාරී අති බිහිසුණු තත්ත්වයෙන් අත මිදෙන්න අපිට පුළුවන් නම් සමස්තයක් විදිහට අපේ සංසාර ජීවිතය දිහා සහ අන් අයගේ සංසාර ජීවිතය දිහා අනුමාන වශයෙන් හරි බලන්න අපිට සිහිය උපදිනවා කොච්චර කලාතුරකින්ද මේක බුද්ධ වචනයක් අපිට ඇහෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. එක වෙසඟක් සමරන්න ඒ තුලින් සංවේගය උපදවා ගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල කියලා කොච්චර කලාතුරකින්ද සංසාර ජීවිතයේ එවැනි හැඟීම් ඇති වෙනා ඉන්නේ. එහෙනම් මේ පින්නන්ත අය එකාතකින් කල්පනා කරන්න ඕනේ මම මගේ ජීවිතයේ
බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන කෙනෙකුට මලක් පූජා කරන්න ලැබෙන අවස්ථාව ගොඩාක් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන කෙනෙකුට පහනක් පත්තු කරන්න, හඳුන්කූරක් පත්තු කරන්න, දානයක් දෙන්න, මහා සංඝරත්නය විශේෂ දානයක් දෙන්න, මේවා තාම දුර්ලභ කාරණා වෙන්නේ මනුෂ්‍ය ජීවිතය දුර්ලභ හින්දා. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි, බුද්ධෝත්පාදයේ කාලය දුර්ලභයි, කල්යාණ මිත්‍ර සම්පත්තිය දුර්ලභයි. ඊටාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක අපි ගන්න ප්‍රයෝජනෙ බලන්න මේ පින්වන්ත අම්මලාගෙන් තාත්තලාගෙන් මං අහනවා කී සැරයක් නම් කොයි තරම් නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේව පරාමර්ශනය කරගෙන මල් පූජා කරලා ඇද්ද? මේ වෙනකොට කොච්චර මල් පූජා කරලා ඇද්ද? මේ වෙනකොට කොච්චර පහන් පත්තු කරලා ඇද්ද? මේ වෙනකොට කොයි තරම් නම් දන් දීලා ඇද්ද? මේ වෙනකොට කොයි තරම් නම් බුද්ධ පූජාවන් තියලා ඇද්ද? හරි. ඉතින් මේ දේවල් දුර්ලභ කාරණාවල් මේ හැම එකක්ම මතක් කරගෙන කොච්චරනම් පොහෝ දිනවල සිල් සමාදන් වෙලා ඇද්ද? අපේ පින්වන්ත මව්වරු විශේෂයෙන්ම 4 පොයට සිල් ගන්න අය වගේම 15ක පොයට කිසිම දවසක කඩන්නේ නැතුව අවුරුදු ගාණක් සිල් සමාදන් වෙච්ච අය ඉන්නවා. නමුත් මේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන් යටතේ තමන්ගේ ඒ තත්ත්වය අත මෙදෙනවා. ඉතින් මේවා හින්දා වෙසක් කාලය කියලා කියන්නේ අපි බොහෝ පින් කර ගන්න ඕන. රටට ඇති වෙලා තියෙන මේ ව්‍යසනකාරී තත්ත්වයක් එක්කත් අපි කර්මය ගැන මෙනෙහි කරන්න ඕන. කර්මය කර්මානුරූපව තමයි. දැන් මේ රටේ ලෝකයේම ඇති වෙන ව්‍යසනයේදී අපිට ඊටාම පැහැදිලිව පේන්න තියෙනවා ධර්මයෙන් ඈත් වෙලා ඊටාමත්ම නරකම විදිහට හිතුවක්කාර විදිහට හැසිරිච්ච මේ ලෝකයට එක් ආකාරයකින් කර්මය ප්‍රතිසන්දීමක්ද කියලා සැකයක් හිතෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි බලන්න ඕන අපිට මේ කොරෝනා වෛරසය වුණත් එක ෂණයක එක තැනක මේ වෛරසය තියෙන තැනක වාසය කරපු දෙන්න තුන් දෙනා ගත්තම සමහර අයට මේක ආසාදනය වෙන්නේ නැහැ. නමුත් හැබැයි සමහර වෙලාවට ආසාදනය වෙන අය ගත්තම ලෝකෙම ගත්තොත් ඔක්කොමලා මිය පරලෝ යන්නේ නැහැ. ඒ වගේම සමහර අයට ගොඩක් අපහසුකම් ඇති වෙලා දුක් විඳලා මේකෙන් හොඳ වෙන අතර වාරේ සමහර අය මැරෙන අතර වාරේ සමහර අය දන්නේවත් නැතුව හොඳ වෙච්ච අය ඉන්නවා. පසුව පරීක්ෂා කරලා බලනකොට තමයි තේරෙන්නේ මෙයාට ඇති වෙලා හොඳ වෙලා තියෙනවා කියලා තේරිච්ච අයත් ඉන්න බව සමහර වෙලාවට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඇයි මේ වෙනස්කම් එකම තත්ත්වයක් යටතේ එකම රෝගය තුල සමහර අය මිය පරලෝ යන්නත් සමහර අයට වැළඳෙන්නේ නැති වෙන්නත් සමහර අය වැළඳිලා සුව වෙන්නත් වැළඳිලා දුක් නොවිඳ සුව වෙන්නත් දුක් විඳලා සුව වෙන්නත් මෙවැනි වෙනස්කම් එක්ක බලනකොට මේකට කර්මය බලපාන බව තේරෙනවා. එහෙනම් කර්මයට යම්කිසි ප්‍රතිකර්මයක් යෙදීමත් යම්කිසි ආකාරයක ප්‍රවණතාවයක් වෙන්න පුළුවන්. ඒක එක පැත්තකින් තියාගනිමින් අපි කොහොමත් බොහෝ පින් කරගත්ත මේ පුන් වෙසගේ අපිට පුළුවන් වෙන්න ඕන මෙවරත් බොහෝ පින් කරගන්න. ඉතින් පින් කරගන්න නුවණ තියෙන බෞද්ධයෝ විදිහට තමන්ටත් කරදරයක් වෙන අනුන්ටත් කරදරයක් වෙන කිසිවක් නොකර අපිට පුළුවන්කම තියෙන්න ඕන අපිට අවශ්‍ය තැනක අවශ්‍ය විදිහට තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න. ඒකද භික්ෂුන් වහන්සේලා තමන්ගේ පැත්තෙන් ඒ කටයුතු සම්පාදනය කරනකොට විහාරස්ථානවලට වෙලා ඉඳගෙන නොයෙකුත් තැන්වලට වෙලා ඉඳගෙන මේ පින්වන්ත පිරිසට පුළුවන් උදෑසන ඉඳලා සිල් සමාදන් වෙලා තමන්ට නිවසේ වෙසක් පුණ්‍යෝත්සවය මූලික කරගෙන දින 7ක් හෝ දින 5ක් හෝ දින 7ක් හෝ නිවස පන්සලක් බවට පත් කරගෙන නිවස පන්සලක් බවට පත් කරගන්නවා කියන්නේ නිවැසියන් එක්ක එකතු වෙලා නිවස හොඳට පිරිසිදු කරලා බුද්ධ වන්දනාව සඳහා බුදු කුටියක් සකස් කරගෙන එක කාමරයක් අස් කරලා බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් තැන්පත් කරලා ගෙදර කීප දෙනෙකුට ඉන්න වැඩි හිටියට විතරක් නෙවෙයි තරුණ අයට කීප දෙනෙකුට මාරුවෙන් මාරුවට වෙසක් පුණ්‍යෝත්සවය දක්වාම සීල් සමාදන් වෙන්න අවස්ථාවක් සකස් කරගන්න. විද්‍යුත් මාධ්‍ය තුලින් මේ පින්වන්ත අයට ඒ සීලය සමාදන් කරනකොට නැත්නම් නිවසේ ඉඳලා අදිෂ්ඨාන කරගෙන හරි සීල් සමාදන් වෙලා මොකද කරන්න ඕනේ? මේ අය විශේෂයෙන් පොහොය දිනේ සහ ඊට ආසන්න දින කීපයකම මේ කාරණාව සම්පාදනය කරගන්න ඕනේ. එතකොට එක පැත්තකින් තමන්ගේ නිවසේ අය සංවර වෙනවා. අනිත් පැත්තෙන් තමන් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියලා කියන මේ කර්මය ෂය කරගන්න අවශ්‍ය කරන අතීත කර්මය අභිබවා යන්න අවශ්‍ය කරන ක්‍රමවේදය, කර්මය නැති කරන ක්‍රමවේදය තමන් තුළින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බොහෝ පින් රැස් කරගන්නවා. පංචශීලය සමාදන් වීමම
මොහොතකට මෛත්‍රී වැඩිවීම කොච්චර පිනක්ද. එහෙනම් ඒහා සමගාමීව බොහෝම පින් රැස් කරගන්නවා. එතකොට මේ වගේ බොහෝ පින් රැස් කරගන්න අය දෙවියන්ට පින් දෙනකොට බුදුරජාණන් මතක් කරනවා මේක නිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මහා පරිනිර්වාණ සූත්‍ර ආදී සූත්‍ර ධර්ම වලදී බොහෝ පින් කරගත්ත කෙනෙක් දෙවියන්ට පින් දුන්නාම දෙවියෝ ඒ පින් ලබාගෙන අම්මා කෙනෙක් දරුවෙක් රකින්නවා වගේ රැක ගන්නවා කියලා. අනිත් එක ලංකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ පින්වන්තයෝ තැන් තැන්වල බිහි වෙන්න පටන් ගත්තොත් ඒ ආකාරයට අන්න ඒ පින්වන්තකම නිසාවෙන්ම අමනුෂ්‍ය ආදී බලවේගවලට මෙවැනි දුර්භික්ෂ මෙවැනි වසංගත එන කාලවල වල අමනුෂ්‍ය බලවේග හිස ඔසවන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒවාට දැන් අර විශාලා මහනුවර නම් උනේ මලමිනී තැන් වල වැටිලා ඒවාට අරක් ගත්ත ස්වභාවයන්. ඉතින් ලෝකයේ මේ වෙනකොට එවැනි තත්ත්වයන් උදා වෙච්ච රටවල් තියෙනවා. අපි ඒක හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. තැන් වල පාරවල් වල තැන් වල මලමිනී ගෙවල් වල අස් කරගන්න බැරුව කොරෝනා ආසාදිත වෙලා මිය පරලෝකීය අයගේ මලමිනී තැන් වල විසිරීලා තියෙනකොට ඉතින් සමහර වෙලාවට යම් ආකාරයකින් එවැනි අමනුෂ්‍ය දෝෂ පවා වර්ධනය වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ හැම දෙයකටම ඉඩක් නැහැ. බොහෝ පින්වන්ත පිරිස් බිහි වෙනවා නම් කොහොමත් මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී නොවුනත් රටක ඉන්න මිනිස්සු වැඩිපුර පින්වන්ත පිරිසක් නම් ඒ රටට වරදින්නේ නැහැ. ඉතින් අපේ දයාබර මව්වරුන්ට මේ පණිවිඩය නිවසේ ඉඳගෙන විශේෂයෙන්ම වැඩියෙන් මම ඒ මව්වරු කිය පියවරු නැතුව නෙවෙයි වැඩිපුර ප්‍රමාණයක් සිල් සමාදන් වෙන පිරිසක් තමයි අපේ අම්මාවරුන්. ඉතින් මව්වරුන්ට පියවරුන්ට අපි නිබඳව කියන්නේ මේ වෙලාවේ තමන්ගේ පුණ්‍ය මහිමය වර්ධනය කරගන්න, තමන්ගේ පුණ්‍ය ශක්තියින් වර්ධනය කරගන්න, තමන්ගේ කුසල ශක්තියින් වර්ධනය කරගන්න ඒක රටටම ආශිර්වාදයක් වේවි. ඉතින් ඒ අනුව යමින් කටයුතු කරන අතර වාරයේදී භාවනාවේදී මේ පංච උපාදානස්කන්ධය මෙනෙහි කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක මහා භාග්යක් වෙයි. මේ දින 7ක් පුරාවට Tamanට පුළුවන් නම් අද පටන් ගත්ත මේ වැඩේ දින 7ක් පුරාවට පුළුවන්කම තියෙනවා නම් මේ විදිහට කටයුතු කරන්න මං හිතනවා කාටත් ලොකු ලාභයක් සිද්ධ වේවි කියලා. තමන්ගේ ජීවිතය ඉතා සුවපත් භාවයට පත් කරගන්න පුළුවන් වේවි කියලා. මේ අනුව යමින් කටයුතු කරන පින්වන්ත අය අපි උත්සාහ කරන්න ඕනේ තමන්ගේ හිත එකඟ කරගෙන අපි කලින් කතා කරගත්ත දේ අනුව තමන්ගේ හිත එකඟ කරගන්න අර මහා කලබලකාරී හිත හැම තැනම දුවදුව එක එක දේවල් හොයන මේ සිත අන්නේ හොයන තත්ත්වයෙන් අතමුදවාගෙන අපිට පුළුවන්කම තියෙන්න ඕනේ බොහෝම ප්‍රවේශමෙන් ඉතාමත්ම ප්‍රවේශමෙන් අපි බලාපොරොත්තු වෙන තැනකට හිත නංවන්න මේක එක තැන් කරගන්න. ඒකින්ද ආදීනව මෙනෙහි කිරීමත් මේක එක තැන් කිරීමේ ආනිසංස මෙනෙහි කිරීමත් ඕන. විශේෂයෙන් පංච උපාදානස්කන්ධයේ සත්‍ය తත්වය මොකක්ද කියලා අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් ඒක හින්දා අපි මොකද්ද කරන්න ඕනේ? හිමින් බලන්න ඕනේ. අපි තුල තියෙන මේ පංච උපාදානස්කන්ධයේ තියෙන සැබෑ තත්ත්වය. ඉතින් මේකේ අපි කලින් කතා කරා වගේම අපි නිකන් එකක් අරගමු වේදනාව කියලා ගන්න. අපි වේදනාව ආකාර තුනක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා. එතකොට ඒවා හැදෙන තැන් හයක් තියෙනවා. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීවයා සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියලා මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවයා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා කියන මේ විඤ්ඤාණයත් ඒ ආයතනය සහ බාහිර ආයතනය. ඇහැ නම් අභ්‍යන්තර ආයතනය ඇහැ, බාහිර ආයතනය රූපය, කන නම් අභ්‍යන්තර ආයතනය කන, නැත්නම් සෝත ප්‍රසාදය, බාහිර ආයතනය ශබ්ද. මේ විදිහට ඒ දෙකත් එක්ක විඤ්ඤාණයේ එකතුවෙන් උපදනා වූ ස්පර්ශය හේතුවෙන් වේදනා හට ගන්නවා. ඒ තැන් 6යි. හැබැයි ඒ වේදනා වල ස්වභාවය අනුව කොටස් තුනකට බෙදෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා. මේ වේදනා 18 වැදෑරුම් වෙනවා. එතකොට මේ 18 වැදෑරුම් වේදනා වලින් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ සැප වේදනාවල් හෝ උපේක්ෂාවේ මේ ශරීරය සහ මනස තියාගන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. කායික මානසිකව කියලා කෙටියෙන් අපි බෙදුවොත් මේ 6.
එතකොට කායික සහ මානසික කියන වේදනාවල් වලදී අපි උපරිම උත්සාහ කරන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස භාවිතා වෙලා උපදනා වූ මේ වේදනාවල් උපරිම උත්සාහ කරන්නේ ඒවා සැප හෝ අදුක් අසුක විදිහට තියාගන්න. දුක් වේදනාවක් ඇති වෙනවට මොහොතකවත් කැමැත්තක් නැහැ. නමුත් මේ පංච පාදානස්කන්ධය ගත්තත් ආයතන ගත්තත් එකම තත්ත්වයේ පවතින්නේ නැහැ. එකම තත්ත්වයේ පවතින්නේ නැහැ කියලා කියන්නේ ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. අන්න ඒ අනිත්‍ය ලක්ෂණය කියන්නේ එක ස්වභාවයේ එක දිගට පවතින්නේ නැහැ. එක තත්ත්වයේ පවත්වා ගන්න බෑ. හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. ඒක නිසා වෙන්නේ මේ පින්වන්ත අයට මෙහෙම අදහසක් නැද්ද කියලා බලන්න. ඇයි අපි සැප වේදනාවක් ලැබුණහම පීඩණයෙන් යුක්ත ඒ සැප වේදනාව භුක්ති විඳින අතරවාරයේදී ඒක රැක ගැනීම සඳහා හැම වෙලේම උත්සාහයක් ගන්නවා. ඒක වෙනස් වෙයි කියලා අපිට බයක් තියෙනවා. අන්න ඒ බය හින්දා අපිට ලැබෙන ජීවි අජීවි වස්තු. ඇයි අපි ජීවි අජීවි වස්තු වල ඇලෙන්නේ? ඒ ඇලිලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි. ඒවා තුලින් ලැබෙනා වූ සැප වේදනා නිසා. ඒවා තුලින් ලැබෙන සැප වේදනා නිසා ජීවි අජීවි වස්තු වල අපි ඇලෙනවා. එතකොට අන්න ඒ ඇලීමත් එක්ක අපි තේරුම් ගත යුතුම කාරණාව තමයි මේ ඇලෙන්නේ සැප වේදනාව කෙරෙහි ඒ ඇලීමත් එක්ක අපි ඒකේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සතුට ඇති වෙනවා, ඇලෙනවා, ඒක ග්‍රහණය වෙනවා. ඒකත් එක්ක අපි මේක එක දිගට තියාගන්න ගන්න උත්සාහයක් තියෙනවා. එතකොට එක දිගට තියාගන්න ගන්න උත්සාහයේදී ඒක අපිට එක දිගට තියාගන්න බෑ. ඒ එක දිගට තියාගන්න බෑ කියලා අපි දන්නවා. දන්නවා කියලා කියන්නේ අත්දැකීමෙන් දන්නවා මේවා වෙනස් වෙනවා කියලා. හැබැයි උත්සාහ කරනවා කොහොම හරි තියාගන්න. අන්නේ උත්සාහය හින්දාම අපිට ලොකු පීඩනයකට ලක් වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි මේක වෙනස් වෙන බව වෙනස් වෙන්න නොදී තියාගන්න ලොකු උත්සාහයක් ගන්න වෙලා තියෙනවා. ඒක තමයි නමුත් කවදාකවත් තියාගන්න බෑ. අපි හිතමුකෝ අපි යම් ප්‍රමාණයකට හෝ තියාගෙන මේකේ උපරිමයකට ආවා කියලා. මොකද හැම වෙලේම වෙනස් වෙන ලක්ෂණ තියෙනවා නම් එක දිගට පවතින්නේ නැත්තම් උපරිම හොඳ තත්ත්වයට අපි යමක් ගත්තා කියලා හිතන්න. ඒ උපරිම හොඳ තත්ත්වයට යමක් ගත්තද ඊට පස්සේ ඒක වෙනස් වෙන ස්වභාවය තියෙනවා. උපරිම හොඳ තත්ත්වයට යමක් ගත්තද ඉන්පසුව ඒක වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒක හින්දා අපිට ඒකේ උපරිම තැන සැපයෙහි උපරිම තැන නවත්තන්න බෑ. ඒ අතරවාරේ සැපය යම් කිසි ප්‍රමාණයක ඉඳලා වර්ධනය කරගෙන යනකොට ඒක Tamanට ඕන හැටියටම වර්ධනය කර යන්න බෑ. ඒ අතරමැදදිත් මේක ආපහු හැරෙන අතරේ අපි මොකක් හරි උපරිමයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ උපරිමයට ළඟා වුණත් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. උදාහරණයක් කිව්වොත් සැප වේදනා උපදින අවස්ථාවක් අරගෙන එවැනි උදාහරණයක් අපි කතා කරොත් මම මේවා මීට කලින් කියලා තියෙනවා. නමුත් මේ වෙලාවට අවශ්‍ය හින්දා මම කියන්නේ අම්මෙක් පුතෙක් ඉන්නවා කියලා හිතන්න බොහෝ කාලයකට පස්සේ කොහේ හරි තැනකදී හම්බ වෙනවා. ගුවන් තොටුපළකදී හරි කොහෙද හරි බොහෝ කාලයකට පස්සේ හම්බ වෙන මේ දෙන්නම ලොකු හැඟීමකින් මේ පුතා අම්මා ගැන දැඩි හැඟීමකින් තමයි ඈත ඉඳන් දුවගෙන එන්නේ. අම්මත් එහෙමයි ඇවිල්ලා ඔබ දන්නවා එහෙම දුවගෙන આવොත් මෙහෙම දෙන්නෙක් ඇවිල්ලා මොකද කරන්නේ? මෙහෙම තදින් මේ ශරීර දෙක කිටියේ තද කරගෙන මෙහෙම වැළඳ ගන්නවා. දැන් මේ තියෙන්නේ මානසිකව සහ කායිකව ලැබෙන සැප වේදනා දෙදෙනාටම දැඩි බැඳීමකින් මෙහෙම තදින් ශරීර දෙක කිට්ටු කරන් ඉන්නවා. මං අහනවා මේ පින්නන්ත අයගෙන් මේ අවස්ථාව මේ දැඩීව මේ ශරීර දෙක තද කරගෙන මේ ශරීර දෙකට අදාළව මානසිකවත් මේ අම්මයි පුතයි දෙන්න තද බැඳීමක් ඇති කරගෙන මේ සැප වේදනාවක් තමයි මේ ඇති වෙන්නේ. මේ ඇති වෙන සැප වේදනාව ඇති වෙන මේ අවස්ථාවෙන් ඔබට මොකක්ද වෙන්නේ? මීට එහා මේ සැප වේදනාව ලබා ගන්න පුළුවන්ද? මේ තමයි උපරිමයක කායික සහ මානසිකව ලැබිලා තියෙන සැප වේදනාව. මීට වඩා වැඩි කරන්න බෑ. එතකොට මේ තමයි උපරිමය. ඉතින් දැන් මොකද වෙන්නේ? චුට්ටක් වෙලා ඉන්නකොට මේ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙන් වෙන්න සිද්ධ වෙන්නේ ඇයි? රිදෙන හින්දා. ඒ කියන්නේ පැහැදිලිව මේ සැප වේදනාව වෙනස් වෙන හැටි බලන්න. හරිද? එහෙනම් ආය සැරයක් මොකද කරන්න වෙන්නේ? මේකම නේද නැවත ලබා ගන්න පුළුවන් තත්ත්වය තියෙන. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. ජීවිතේ අපිට ලං වෙන්න පුළුවන් ළඟා කරගත හැකි සැපයි කියලා හිතන යම් වේදනාවල් තියෙනවා නම් ඒවට තියෙන උපරිමයක්. ඒ උපරිමයේදී ඒවා නැවත අනිත් පැත්තට හැරෙනවා. උපරිමය දක්වා යන ගමනේදීත් ඒවා අනිත් පැත්තට හැරෙනවා. ඉතින් ඒකින්ද මේක තමයි එක දිගට පවතින්නේ නෑ කියලා කියන්නේ. තුවාලයක් වුණත්
හොඳ වීගෙන ඇවිල්ලා නැවත වැඩි වෙනවා. හරිද? වැඩි වුණත් ඒක හොඳ වුණත් නැවත තුවාල වෙන ස්වභාවය එතන තියෙනවා. ඉතින් ඒකින්ද අපිට හැම වෙලේම තුවාලයක් ගොඩාක් දරුණුව තිබ්බ තුවාලයක් ටිකක් හොඳ වෙලා නම් අපිට සැනසීමක් තියෙනවා මේක ටිකක් හොඳ වෙලා කියලා. නමුත් බයක් තියෙනවා එතන ඉඳගෙන මේක ආපහු හැරෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද යමක් වෙනස් වෙනවා නම් ඒක සැප පිණිස පවතින්නේ නැහැ. ඒක දුක පිණිස පවතින දෙයක්. යමක් වෙනස් වෙනවා නම් වෙනස් වෙන ස්වභාවය තියෙනවා නම් වෙනස් වෙන ස්වභාවය වෙනස් කරගන්න බැයි නම් යමක් වෙනස් වෙනවා වෙනස් වෙන ස්වභාවය වෙනස් කරගන්න බැයි නම් ඒක සැප පිණිස නෙවෙයි ඒක දුක පිණිස හේතු වෙනවා. ඒකයි ඒකේ දුක්ඛ ලක්ෂණය තියෙනවා කියලා කියන්නේ. ඉතින් වේදනාව ගත්තාම වේදනාවේ දුක්ඛ ලක්ෂණය තියෙනවා. මොකද ඒක හැම වෙලාවෙම වෙනස් වෙන හින්දා අපිට ඒකෙන් ස්ථිර සැනසීමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේක හැඟීමක් විදිහට අපි ජීවිතයට එකතු කරගන්න නම් මේ දිහා හොඳට හැරිලා බලන්න ඕනේ. වේදනාවේ යථාභූත ස්වરૂපය දිහා අපි බලන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි. ඒ වෙනස් වීම විතරක් නෙවෙයි වේදනාවේ විතරක් නෙවෙයි අනිත් හැම දෙයකමත් මේක තියෙනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන කොටස් හතරම පංච උපාදානස්කන්ධයේ කොටස් හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ හතරම ගත්තොත් ඒ හතරෙම මේ ලක්ෂණ තියෙනවා. නැත්නම් අපේ මුළු ජීවිතේම පංච උපාදානස්කන්ධයට අදාළව මේ ලක්ෂණ ටික තියෙනවා. ඉතින් අන්න ඒ ලක්ෂණයන් තමයි අපි හැම වෙලේම විමසන්න ඕනේ අපිට ඇතිවෙන ගැටලුකාරී තත්ත්වය ඇති වෙන්නේ ඔන්න ඔතනදි කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක නිරවුල් කරගන්න ඕන අපි කොහොම හරි කරලා අන්නේ නිරවුල් කරගන්න නම් අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ. නැත්නම් අපේ හිත හැම වෙලේම මෙන්න මේ සැප වේදනා පසුපස දුවන ස්වභාවය තියෙනවා. දැන් අපි බලමු මේ දුක්ඛ ලක්ෂණය මේ අනිත්‍ය ස්වභාවයේ හින්දම අනාත්ම ස්වභාවයේ හින්දම මේ පංච උපාදානස්කන්ධයේහි දුක්ඛ ලක්ෂණය අපිට හොඳට මතුවෙන්න කාරණා තුනක් ආකාරයට මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියනවා දුක්ඛානුපස්සනාව කියලා. අනුපස්සනාව කියලා කියන්නේ යම් දෙයක් විමසනවා ඒ විමසනකොට ඒක පංච උපාදානස්කන්ධය මට්ටමින් අපි විමසනවා නම් තුවාලයක් ඇති වුනහම දුකක් තියෙනවා, කවුරු හරි බැන්නහම දුකක් තියෙනවා, මේවා සිද්ධි වශයෙන් අපි මෙනෙහි කරනවා. සිද්ධි නෙවෙයි පරමාර්ථ වශයෙන් යම්කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් පංච උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණය දුක්ඛ ලක්ෂණය විදිහට යමෙක් මෙනෙහි කරනවා නම් අන්න ඒ මෙනෙහි කිරීම පැහැදිලිවම අපිට අනුපස්සනා කියලා කියන්න පුළුවන් අන්න එහෙම මෙනෙහි කිරීමකට. එතකොට අනිච්චානුපස්සනා, අනාත්තානුපස්සනා, දුක්ඛානුපස්සනා මේ විදිහට මේ අනුපස්සනාවන් වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වාගේ ලක්ෂණයන් මෙනෙහි කරනකොට පංච උපාදානස්කන්ධය. එහෙනම් අපි දුක්ඛානුපස්සනා කියලා කියන්නේ මෙන්න මේ ලක්ෂණයන් පිළිබඳව කරන මෙනෙහි කිරීම. හරි? මේ ලක්ෂණයන් පිළිබඳව කරන්නා වූ මෙනෙහි කිරීම මොන වගේද? පංච උපාදානස්කන්ධය. කොහොමද අපි බලමු මේ දුක්ඛානුපස්සනා වඩද්දී කොයි විදිහටද හිතන්න ඕනේ කියලා. මේ පංචස්කන්ධය නැත්තම් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ඛ ලක්ෂණය තමයි ඔය අපි කිව්ව දුක් උපදින ස්වභාවය තමයි අපි මේ කියන කාරණාව. එතකොට ඒකත් එක්ක අපිට ඊළඟට සිද්ධ වන්නේ මේකේ තියෙන අනිත් ස්වභාවයක් තේරුම් ගන්න හැම වෙලේම මේ නැතිවීම හින්දා මේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ ඇත්තටම මම දැන් අපි දැන් කතා කරා වගේ නිතරම ඇති වෙන නිතරම නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඇති වෙන නැතිවීම මෙන්න මේක හින්දා පෙළෙන ස්වභාවය, බියගෙන දෙන ස්වභාවය තමයි, පීඩන ස්වභාවය තමයි මෙන්න මේ අනිත්‍යතාවයේ හේතුවෙන් ඇතිවන ඒ දුක් වේදනාවල් වලට තමයි අපි කියන්නේ දුක්ඛ ලක්ෂණය කියලා. හැම වෙලෙම මේ වෙනස් වෙන අනිත්‍යතාවය නිසා, වෙනස් වෙන ස්වභාවය නිසා නිබඳව අපි පීඩණයකට ලක් වෙන අපි බලන්න අපේ දරුවන් කෙරෙහි අපිට කොච්චර සැප වේදනා ලැබුණත් ඒ දරුවන් කෙරෙහි පවා අපිට තියෙන අදහස මොකද? දැන් ගියා එයිද දන්නේ නැහැ, දැන් එන්න පරක් වේද දන්නේ නැහැ, මොනවා වේද දන්නේ නැහැ කියලා තමයි අපිට ලොකු අදහසක් තියෙන්නේ. ඉතින් අන්න ඒකින්ද අපේ පීඩනයකින් පෙළෙන ස්වභාවය තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඇත්තටම එහෙම තියෙන බව ඊටාම හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. මොකද නැත්තම් අපිට කිසිම විදිහකින් මේ ජීවිතේ තේරුම් ගන්න බැරුව අපි දුක් ඇති තැන සැපයි කියලා හිතාගෙන වාසය කරන්න තියෙන ඉඩකඩක් තියෙනවා. ඒකින්ද
අනිත්‍ය ලක්ෂණය හින්දා නැත්නම් අනිත්‍ය ස්වභාවය අනිත්‍යතාවය හේතුවෙන් ඇතිවෙන දුක් වේදනා තමයි වේදනා ගැන මෙනෙහි කරනකොට අපිට ඇතිවෙන මේ දුක්ඛ ලක්ෂණය කියලා ගන්න ඒකට කියනවා දුක්ඛය කියලා. දුක්ඛය කියලා කියන්නේ මේ අනිත්‍යතාවය පිළීම නිසා ඇතිවෙන වේදනාවට පීඩණයට කියනවා දුක්ඛය කියලා. නිතරම ඇතිවෙන. ඉතින් ඒකින්ද බලන්න පින්වත්නි හිතලා පොඩ්ඩක් අපි ඇත්තටම මේක වෙනස් වෙන හින්දා දුක් විඳිනවා නේද කියලා. වෙනස් වෙන හින්දා පීඩනයක් තියෙනවා නේද? මේ අනිත්‍යතාවයේ හින්දා පිළීමක් තියෙනවා. ඒක හරියට තේරුම් ගත්තේ නැති හින්දා. ඒක කියන්නේ ඒ ලක්ෂණය හරියට තේරුම් ගත්තා නම් එතන පිළීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔය පිළීම් ඇති වෙන ඒවා තියෙන්නේ අපේ පැත්තේ. අපි ඒවා වැරදි විදිහට අර්ථකථනය කරන මානසිකාරයක අපි රැඳෙන හින්දායි අපි මේ ගැටලුවෙන් පෙරිපෙළේ ඉන්නේ. ඊළඟ ලක්ෂණය තමයි විපරිණාම දුක්ඛය කියලා. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ. සංස්කාරය දුක්ඛ කියලා කියන්නේ උදේවය කියලා කියන මේ ඇතිවීම නැතිවීම නිසා මේ සංස්කාරයෝ පවත්වගෙන නැත්නම් අපිට ලැබිලා තියෙන දේවල් කිමුක අපි සංස්කාරයෝ කියලා කියන්නේ නැතුව ඒ කියන්නේ හැදෙන දේවල් කොතන හරි තැනක හැදෙන දේවල් පවත්වා ගන්න වෙනස් වෙන්න නොදී මේ වෙනස් වෙන ස්වභාවය තියෙන හින්දා වැල්ලේ හදන මාලිගාව වගේ හරියට නිකන් වැල්ලේ හදන මාලිගාව කඩාගෙන වැටෙනවා හදද්දිත් ඒක පවත්වා ගන්න ලොකු දුකක් විඳින්න ඕන. අන්න ඒ පවත්වා ගැනීම සඳහා ඒ නැවත නැවත සංස්කරණය කිරීමට සිද්ධ වෙන හින්දා බොහෝ දුක් උපදිනවා. අන්න ඒක හින්දා ඒකට කියනවා සංස්කාර දුක්ඛය කියලා. දුක්ඛය කියලා කියන්නේ අනිත්‍ය භාවයේ හින්දා ඇතිවන පීඩිතකාරී ස්වභාවය. සංස්කාර දුක්ඛය කියලා කියන්නේ ඒක නැවත හදන්න ඕනේ. අපි පංච උපාදානස්කන්ධය මගේ කියලා අරගෙන ඒක මට ඕන හැටියට පවත්ත ගන්න යම් කිසි උත්සාහයක් ගන්නවා නම් ඒ උත්සාහය තුළ ඒක නැවත නැවත සකස් කිරීමකට භාජනය වෙනවා. අන්න ඒ සකස් කිරීම තමයි අපිට දුකක් ඇති වෙන දෙවැනි කාරණාව වෙන්නේ. අන්න ඒ නැවත සකස් කරන්න සිද්ධ වෙන ස්වභාවය තමයි සංස්කාර දුක්ඛය කියලා කියන්නේ. එතකොට ඒ ගැන අපිට හැඟීම් තියෙන්න ඕනේ. දුක්ඛය කියන්නේ මොකක්ද? මේ හැමදේම තියෙන අනිත්‍ය ලක්ෂණයේ හින්දා තියෙන ඇතිවෙන දුක් ස්වභාවයන්. ඒවා හැම වෙලේම වෙනස් වෙන හින්දා ඇතිවෙන දුක්ඛ ස්වභාවයන්. ඒකින්ද ඇතිවන පිළීම, ඒකින්ද ඇතිවන පීඩනය. හරි. ඒ වගේම ඒතර සංස්කාර දුක්ඛය කියලා කියන්නේ මේ වෙනස් වෙනවා අපි බලාපොරොත්තු වෙන දේවල් නැත්තම් පංච උපාදානස්කන්ධය අපි මේවා මේ විදිහට තියාගන්න ඕනේ කියලා කොච්චර උත්සාහ කරත් ඒවා නැවත වෙනස් වෙනකොට ඇතිවෙන පීඩන తত্ত্বය තමයි අපි මේ කියන සංස්කාර දුක්ඛය කියලා කියන්නේ. ඒවා නැවත හදන්න වෙනවා. ඒවා හදන්න ගොඩ මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපේ ජීවිතේම ඕක නේද කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අම්මා කෙනෙක් ගත්තොත් දරුවෙක් කෙරෙහි එයා වෙනස් වෙනකොට එයාව හොඳම තත්ත්වයේ ඉහළම තත්ත්වයේ තියාගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උත්සාහ කරනවා. මේ තත්ත්වය වෙනස් වෙනකොට එක දඬුවම් කරලා තව නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදিলা මොකද කරන්නේ? මේ දරුවාව කොහොම හරි කරලා තමන්ට අවශ්‍ය විදිහට තියාගැනීමේ ලොකු උත්සාහයක යෙදෙනවා. ඉතින් එහෙම හැම වෙලේම එවැනි තත්ත්වයන් අපි කොහොම හරි කරලා එවැනි තත්ත්වයන් තුලින් අපේ මේ පංච උපාදානස්කන්ධය වෙනස් වෙනකොට නැවත හැදීමේ පීඩණයෙන් අපි ලක් වෙන කොහොම හරි ඉතින් ආය තිබ්බ තත්ත්වයට ගන්න ඕනේ නැත්නම් මම බලාපොරොත්තු වෙන තත්ත්වයට ගන්න ඕනේ කියලා මේ හැම වෙලේම හරියට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. හිතන්න පොඩ්ඩක් ආදරේ වැනි දේවල් කොච්චරනම් එක මට්ටමක හැමදාම තියාගන්න මිනිස්සු කොච්චර උත්සාහ කරනවද? අහවල් කෙනාගේ ආදරේ වෙනස් වෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ විදිහට තියාගන්න ඕනේ කියලා කොයි තරම්නම් වෙහෙසක් කොයි තරම්නම් උත්සාහයක් ගන්නවද? ඒ වගේ තත්ත්වයන් වලට පත් කරගන්න තමන්ගේ ජීවිතය. ඉතින් මේවා අපි ගොඩක් ඉතාමත්ම දැඩිව හිතලා බලලා අපි මේවා පිළිබඳව හැඟීම් උපදවා ගන්න ඕනේ. මම හැමදාම කියන්නේ දුක්ඛය පිළිබඳ හැඟීමක් උපදින්න නම් ඒ දුක්ඛය පිරිසිඳ දැනගන්න නොයෙකුත් ආකාරයේ උපක්‍රම යොදන්න ඕන. ජාති ජරා ව්‍යාධි මරණ
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා මේ ත්‍රිලක්ෂණයම නැත්නම් මේ ත්‍රිලක්ෂණය දුකේ තියෙන මේ ලක්ෂණ තුන දුක්ඛ දුක්ඛය, සංස්කාර දුක්ඛය, විපරිණාම දුක කියලා කියන මේ ත්‍රිලක්ෂණයේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී හැම ස්වභාවයක් ගැනම හිතලා දුකේ තියෙන මේ ලක්ෂණ තුන තමන්ගේ ඇතුළාන්තයෙන් ඉස්මතු කරගන්න නිබඳව නිරතුරුව උත්සාහ කරන්න ඕන. ඒක අපේ වටේට තියෙන දෙයක්. අපේ ළඟම තියෙන දෙයක්. අපි අත්දකින දෙයක්. අපි අත්දකින දේවක්වත් අඩුම ගානේ ඒ අත්දැකීම් තිබියදී තමන් දුක් විඳිමින් මේ දුක් මේ ලක්ෂණය හින්දායි මම මේ දුක් විඳින්නේ කියලා විමසා ගන්න බැරුව කටයුතු කරනවා. අපි මේකේ ප්‍රායෝගික තත්ත්වයක් කතා කරමු. ඊළඟ කාරණාවත් මතක් කරලා ඊළඟ කාරණාව විපරිණාම දුක කියලා කියන්නේ මේක සැප වේදනා දිගටම පවතිවා කියලා අපේ ළඟ තියෙනවා ප්‍රාර්ථනාවක්. සැප වේදනා දිගටම පවතිවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. එතකොට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක එක දිගට ඔය සැප වේදනා දිගටම පවතිවා කියන ප්‍රාර්ථනාව කවදාකවත් කරලා නැතුව ඇති. ඒ වචනේ හැබැයි ඒකම නේද කරන්නේ. මගේ දරුවා මගේ ළඟම හැමදාම රැඳේවා කියලා කියන්නේ සැප වේදනා දිගටම පවතිවා කියන එක. හරි. මං ආදරය කරන අයගේ ආදරය වෙනස් නොවී තිබේවා කියලා කියන්නේ සැප වේදනා දිගටම පවතිවා කියන අදහස. මම නිරෝගීව හැමදාම වාසය කරත්වා කියලා මට අදහසක් තියෙනවා නම් සැප වේදනාව හෝ අදුක්ඛ සුඛ වේදනාව දිගටම තියාගැනීමේ උත්සාහය. ඒ වගේම මගේ නිවසේ කිසිවකු මරණයටපත් නොවේවා කියලා කියන්නේ අන්න සැප හෝ අදුක්ඛ සුඛ වේදනා මරණයත් එක්ක අපිට ඇති වෙන අධිකතර දුක් වේදනා අන්න ඒවාට ඇති වෙන බය, ඒවාට ඇති වෙන පෙළීම. ඉතින් නමුත් ඒවා එහෙම වෙන්නේ නැහැ. ලෝකේ කාටවත් කොතනකවත් සැප වේදනාව අකණ්ඩව නම් එක දිගට කොහොමත්ම තියාගන්න බෑ. එකම අගයෙන් තියාගන්න කොහොමත්ම බෑ. ඒකත් ඒකේ තියෙන වේදනාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒක කොහොමත් ලෝකයේ තියෙන කිසිම දෙයක් එක දිගට එක ස්වභාවයේ වෙනස් නොවී පවතින්නේ නැති එක ඒ ලෝකයේ තියෙන ස්වභාවය. ඒ ස්වභාවයම හින්දා වේදනාවත් සැපයට ගියත් දුකට ගියත් ඒක නැවත නැවත වෙනස් වීමකට භාජනය වෙනවා. එක විදිහකට කොයි විදිහකින්වත් මේක තියෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි අපේ නොයේකුත් ආකාරයේ සමහර වෙලාවට මේ ලෝකයේ තියෙන බලවේගවලට එක එක ආකාරයේ යාඥා කරමින් අන්ධ භක්තිය ඇති කරමින් ඒ බලවේග වලින් පවා අපි ඉල්ලනවා මේ සැප වේදනාව මට එක දිගට තියලා දෙන්න. මට දුක් වේදනාව ඇති වෙලා තියෙනවා මේ දුක් වේදනාව නැති කරලා දෙන්න කියලා. කොච්චරනම් ඇත්තටම අපි අවබෝධයක් නැතුව අනවබෝධයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා අහන කාගෙන්ද මේ ඉල්ලන්නේ කියලා අපිට අමතන කාගෙන්ද මේ ඉල්ලන්නේ මේ ස්වභාව ධර්මයෙන්ද අපි මේ ඉල්ලන්නේ කාගෙන් හරි ඉල්ලනවා. සමහර අය මේ වගේ අවස්ථාවල කූට උපක්‍රම යොදමින් ඒ දුක් වේදනා ඇති වෙන එක නවත්තලා දෙන්නම් කියලා නොයේකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් අරගෙන යනවා. අරක කරන්නම් මේක කරන්නම් කියලා කරන්න බැරි දේවල් පිළිබඳව. ඉතින් ඒ වාගේ தত্ত্বයන් අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවය සැප වේදනා එක දිගට පවතිවා කියලා අපි ජීවි අජීවි වස්තු එක දිගට පවත්වා ගැනීම සඳහා හිත ඇතුලෙන් කරන්නා වූ ඇතුලාන්ත පෙළඹවීමක් තියෙනවා. ඇතුලාන්ත තල්ලුවක් තියෙනවා. අන්න ඒ තල්ලුව අනිවාර්යයෙන්ම මම මේ සැප වේදනාව පවත්වා ගන්නවා කියලා අදහසකින් කටයුතු කරනවා. මේක මෙහෙම කියනකොට කෙනෙක් මේ විදිහට කියයි ඒ වුණාට මම එහෙම තියාගෙන තියෙනවානේ මට ලැබිච්ච සැප වේදනා නොයෙකුත් උපක්‍රම යොදලා මම තියාගෙන තියෙනවා. නමුත් හැබැයි ඒ තියාගන්න හැම වෙලාවකම නොයෙකුත් උපක්‍රම යෙදුවා කියන තැනම විපරිණාම දුක තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන ඒවා නැවත හදලායි මේක කරලා තියෙන්නේ. ඊළඟට තියා ගැනීමේදී ඒ සැප වේදනාව තියාගත්තා කිව්වහම ඒක වෙනස් වෙයි කියන බය පෙළීම තියෙනවා. එතකොට මේක මගේ වැඩක් මගේ දෙයක් කියලා හිතන එක නවත්ත ගන්න අපිට යම් දෙයක් හිතන්න වෙනවා. මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයට අනුව ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදයට යමක් කරොත් ඒක වෙනවා. ඒක හැබැයි මගේ වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ හේතු නැතුව මේ ඵලය සිද්ධ වෙන්නේ නැහැ. හේතු නැතුව ඵලය සිද්ධ වෙන්නේ නැහැ. උඩ තියෙන ගඟක් උඩින් ගලන ගඟක උඩට යමක් දැම්මොත් පල්ලෙහාට ගලාගෙන එනවා. අපි උඩ තියෙන කොටයක් අරගෙන ගඟට දානවා පල්ලෙහෙන් ගන්නවා. අරගෙන කියනවා මමයි මේ කොටේ ගෙනාවේ කියලා. ඇත්තන ස්වභාව ධර්මයේ ක්‍රියාවලියට සමාන්තරව මම ඒක පාවිච්චි කරා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් තමයි උඩින් ගලන වතුරට යමක් එකතු වුණොත් ඒකත් එක්කම පල්ලෙහාට ගලන එක.
එතකොට ඒක දැනගෙන හිටිය හින්දා මට මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් වුණා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒක මගේ වැඩක් නෙවෙයි. ඇත්තටම මම කරේ මේකට කොටේ දාපු එක. ඒ වගේ සමහර වෙලාවට අපි අපේ දරුවන්ට යහගුණ කියලා දීලා හොඳට දඬුවම් දීලා ඒ කළ යුතු දේවල් කරපුවාම දරුවෝ හැදෙනවා. ඒතර කෙනෙක් හිතනවා මම තමයි දරුවා හැදුවේ කියලා. ඉතිරි ටිකත් මට කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු ඇති වෙනවා. අන්න ඒවා හින්දා තමයි අපි පීඩණයටපත් වෙන්නේ. අර මේක ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය හොඳ නරක කියලා දුන්නාම මෙයා හැදෙනවා. ළමෙක් හැදෙනවා. හැදෙන්නේ නැති අයත් ඉන්නවා. අන්න එහෙම දැනගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ගොඩාක් අපි සැනසිලිදායක තත්ත්වයකටපත් වෙනවා. මොකද මේ ලෝකයේ කිසිම දෙයක මේ ලක්ෂණත්‍රය මොනවාද? දුක්ඛය, සංස්කාර දුක්ඛය සහ විපරිණාම දුක්ඛය කියලා කියන මේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්වල තියෙන ලක්ෂණයන් නැති තැනක් අපිට හොයාගන්න නැහැ. ඉතින් ඒකයි කියන්නේ පිළිසරණක් නැහැ කියලා. ඒකයි කියන්නේ පිහිටක් නැහැ කියලා. මේ ලක්ෂණ සැරෙන් සැරේ හැම නිමේෂයකම අපිට සැරෙන් සැරේ මේවා ප්‍රකට වෙන්නේ හැම නිමේෂයකම තියෙනවා. නමුත් ඒවා ප්‍රබල වුණාම සැරෙන් සැරේ අපිට මේක ප්‍රකට වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් අපි ඊටාම හොඳින් තේරුම් ගත යුතු තියෙනවා. මේකේ තියෙන මේ සැබෑ තත්ත්වය මොකක්ද කියලා අන්න ඒ දුක්ඛ ලක්ෂණය පිරික්සා බලන්න ඕනේ. දුක පිරිසිඳ දැනගන්න ඕනේ කියලා කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ මේක අපි අඩුවක් නැතුවම ඒ කියන්නේ හරියට අපිට හම්බෙනවා මැණික් තියෙන ප්‍රදේශයක පස් ගොඩක්. ලොකු පස් අපි තමයි වලක් හාරලා ලොකු පස් ගොඩක් ගොඩ දාගත්තා. දැන් මේක පිරික්සන්නයි යන්නේ. එතකොට මට අදහසක් තියෙනවා මේක ඇතුලේ මැණික් දෙකක් තුනක්වත් ඇති කියලා. භාගයක්ම පිරික්සනවා. භාගයක් පිරික්සපුවාම මොකුත් හම්බුන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? මෙච්චර කල් මුරකාවල් දාලා ආරක්ෂා කරපු මේ පස්කොඩ අර පිරික්සපු භාගය ගැන දැන් මොකද කියන්නේ? එයා කියන කාට හරි ඕනනම් අර යන්න මං කීයක් හරි දෙන්නම් කියලා. කලින් මුරකාවල් දාලා හදපු එක. දැන් ඒ ගැන තියෙන තණ්හාව නැති වුණා. ඒ වගේ දැන් භාගයක එහෙමයි. ඉතිරි භාගය ගැන පුදුම තණ්හාවක් තියෙනවා. ඒකෙන් භාගයක් ආයසරයක් පිරික්සවුවොත් එහෙම දැන් තණ්හාව විතරින් පිරික්සලා නැති කරතොත්. ඔහොම ගිහිල්ලා අන්තිමට කිසිම දෙයක් මේ පස් ගොඩේ තිබිලා හම්බෙන්නේ නැහැ. අපි තුන් විල්බැරෝක විතර ප්‍රමාණයක පස් ටිකක් ඉතුරු වෙනවා. දැන් අනිත් පස් ඔක්කොම කෙනෙකුට අරන් යන්න කියයි මේ ටිකට නම් අත තියන්න එපා කියලා කියයි. ඒ වගේ අන්තිමට මේ ටිකත් පරීක්ෂා කරලා බලපුවාම කිසිම වටිනා පාෂාණයක් මැණිකක් මේකේ නැත්තම් එතනින් එහාට ආය පිරික්සන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ එතනින් එහාට මේ පස් ගොඩ ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ආසාවක් ඇති වෙන්නේ නැහැ. පරීක්ෂා කරලා බලපු කොටසේ ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒකේ යමක් නැති හින්දා. ඒ වගේ යමක් නැත්තම් මේ පංච උපාදානස්කන්ධේ යමක් නැහැ. ආත්ම කොට ගන්න යමක් නැහැ. ඒක සැපයි කියලා ගන්න යමක් නැහැ. හරිද? ඒක මගේ ආත්මය කියලා ගන්න, ඒක සැපයි කියලා ගන්න, ඒක නිට්ටයයි කියලා ගන්න යමක් එතන නැහැ. ඉතින් ඒකින්දම අපිට ඒක හරියට අපි තේරුම් ගත්තොත් අපිට හොඳින්ම වටහා ගන්න පුළුවන්කම තියෙනවා මේ තණ්හාව නැති වෙන හැටි. අර පස්කොඩ පිරික්සලා ඒක සම්පූර්ණයෙන් බලපුවාම ඒක ගැන ආය බලෙන්වත් තණ්හාවක් උපදින්නේ නැහැ. ඒ මොකද ඒකේ මැණික් නැහැ කියලා දන්නවා. ඒ වගේ පංච උපාදානස්කන්ධයේහි දුක පිරිසිඳ දැනගත්තොත් යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධයේ තියෙන දුක්ඛිත ස්වභාවය ඒකට කියන දුක පිරිසිඳ දැනගන්නවා කියලා. ඒ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී වශයෙන් තියෙන දේවල් පිළිබඳව අපි ඒවා ගැන කතා කරමු. මොකක්ද ජාති දුක කියන්නේ? මොකක්ද ජරා දුක කියන්නේ? ව්‍යාධිය මරණ ආදී කියන්නේ මොකක්ද කියලා අපි පිරිසිඳ දැනගන්න ආකාරය ගැන විමසමු. එතකොට අපිට පුළුවන්කම තේවි අවශ්‍ය කරන තැන සකස් කරගන්න අවශ්‍ය කරන මානසිකත්වය අපි තුලින් උපදවා ගන්නට පුළුවන්කම තියෙවි. ඉතින් ඒකට අපි ඉඩ තබාගෙන මේ කළ යුතු කාරණාව පිළිබඳවයි කතා කළ යුත්තේ. අපි දින කීපයක් මේ පිළිබඳ සාකච්ඡා කරමු. කොහොමද මේ වේදනානුපස්සනාවට අපි අවතීර්ණ වෙන්නේ කියලා. ඉතින් උත්සාහ ගමු තමන්ගේ කය තුල ඇතිවන වේදනාවල් වල හිත තියාගෙන වාසය කරන්න. හෙට දවසේ අපි මේ පිළිබඳ සාකච්ඡා කරනවා. භාවනා කරන කෙනෙක් කොයි විදිහටද එක දිගට අඩුම ගානේ පැයක් එකමාරක් දෙකක්වත් අදිෂ්ඨාන කරගෙන පර්යංකයේම නැතුව වේදනානුපස්සනාව වර්ධනය කිරීම සඳහා
අපි සක්මනේදී මේ වේදනාව ගැන මෙනෙහි කරමින් සක්මනත් එක්ක මෙනෙහි කරමින් කොහොමද අපි භාවනා කරන කෙනෙක් පැයක් දෙකක් එක දිගට මේකට අවතීර්ණ වෙලා ඉන්නේ කියන එක ගැන හෙට දවසේ අපි සාකච්ඡා කරමු. ඒත් එක්ක හැම වෙලේම සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ගුණවන්තභාවය ආරක්ෂා කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. මේ වගේ නොයෙකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට හැසිරෙන්න ඕනේ. ඒ ආකාරයට අපිට පුළුවන් නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදි වශයෙන් මේ තියෙන සීලයන් හරියට ආරක්ෂා කරනවා නම් අපේ හිත ප්‍රමෝදයට පත් වෙනවා. ඒ ප්‍රීතිය උපදිනවා. ඒ උපදින ප්‍රීතියත් එක්ක අපේ හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ එකඟ හිත තමයි අපි යොමු කරන්නට ඕනේ ධර්ම අවබෝධය සඳහා. එතකොට අපිට ඒ සිත තුලින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ වගේ ඇත්ත తත්වය අත්විඳින්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් ඉදිරියට කතා කරනවා. ඇත්ත తත්වය අත්විඳින්න ඕන අපි. මේක තමයි වේදනාවේ ඇත්ත తත්වය. මේක තමයි සංඥාවේ ඇත්ත తත්වය. අන්න එතකොටයි ඒ කියන හැඟීම උපදින්නේ. ඒකට අපි මේක අල්ලගන්න පංච උපාදානස්කන්ධය අපේ හිතෙන් ග්‍රහණය කරගන්න ඒ ධාරාව අපි හිත එකඟ කරගන්න ඕනේ. ඉතින් ඒකටයි සීලාදී ගුණධර්ම මේක එක දිගට කරගත යුතු හාත්පසින්ම ආරක්ෂාව ලබා දෙන ක්‍රමවේදයක්. හාත්පසින්ම හිත එකඟ කරලා ඇත්ත තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ඉතින් ඒක එවැනි තත්වයකට පත්වෙන්න උසස් තත්වයකට පත්වෙන්න මේ දුක්ඛානුපස්සනාව ඉතාම වැදගත් වෙන දුක පිළිසිඳ දැන ගැනීම සඳහා. එවැනි උතුම් මානසිකත්වයක් ඇති කරගන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත අයට ඒ ධර්මයේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශ ලබා දෙන්නේ මේ දායකත්වයේ දරන පින්වන්ත අයගේ බැතිබර දායකත්වය. ඉතින් ඒ අය වෙනුවෙන් අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ ඒ අත්තන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඕන. ඒ අත්තන් වෙනුවෙන් අපි හැම වෙලේම උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න ඕනේ. ඉතින් අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ බත්තර මුල්ල සුබෝධිපුර ගැමුණු මාවතේ අංක 28 දරන නිවසේ පදිංචි චන්ද්‍රිකා වීරසිංහ මහත්මිය කියලා සඳහන් කරලා තියෙන්නේ. 2007 ඔක්තෝබර් මාසයේ 17 වෙනි දින පරලෝ සැපත් වූ එම්.එම්. සත්‍යපාල මහතාගේ 94 වන ජන්මදිනය නිමිත්තෙන් එතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ පමණක් නෙවෙයි ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ දායකත්වය දරන චන්ද්‍රිකා වීරසිංහ මහත්මිය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. මේ පරලෝ යන්නට යෙදුන ඒ සත්‍යපාල මහතා ඇතුළු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන එතුමිය ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම